උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම ලබන බදාදා. ඒ සඳහා වන ඡන්ද විමසීමේදී තම සහාය දෙන අපේක්ෂකයා පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තීරණය අද. ජනතාවගේ ජීවන බර අවම කිරීමට රජයෙන් කඩිනම් සහන වැඩපිළිවෙලක්. ඩීසල් පෙට්‍රල් නැවුත් දෙකක් අද දිවෙනට. ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් හදිසි ඖෂධ ආධාරයක්. විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීම හෙටින් අවසන්. යුරෝපීය රටවල් රැසක ලැබුගිනි. ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද. නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම ලබන බදාදා සිදුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දෙන් නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනුණු ඇත. ඒ සඳහා නාම යෝජනා බහර ගැනීම අඟහරුවාදා සිදුවේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවතනතුරෙන් ඉවත් වීම පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය. නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව එහිදී පැහැදිලි කළ පාර්ලිමේන්තු මහලේකම්වරයා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මාස 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොටගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට මෙසේ දන්වා සිටිනු ලබන කැමැත්තෙමි. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමේදී තමන් සහාය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාටදයි අද ප්‍රකාශ කරන බව මුස්ලිම් කොංග්‍රසය පවසයි. කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ජාතික ගුවන්විදුලි කළ විමසුමකදී ඒ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ රටේ අනාගතය සහ ජනතාවගේ සුබ සිද්ධීන් පිළිබඳව සිතා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දෙනා අවධානය යොමු කළ යුතු බවයි. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන බවට හිමාලයකම් සාගර කාර්යවසම් මහතා පවසයි. නමුත් පක්ෂයේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව එවැනි තීරණයක් ගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර තිබේ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අල්හප්පෙරුමේන මහත්වරු මේ වන විට ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට සූදානම්ව සිටිති. සියලු දෙනා අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා අවධාරණය කරයි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුට අවස්ථා 3කදී සිය තනතුරෙන් ඉවත් විය හැකිය. රෝගී තත්ත්වයක් හෝ එම තනතුරේ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වීම, අධිකරණ නියෝගයක් හෝ ජනාධිපතිවරයා මිය යාම එම අවස්ථා 3යි. නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම මන්ත්‍රීවරයෙකුට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකිය. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ ලිඛිතව කතානායකතුමාට දැනුම් දීලා ඉල්ලා අස්වීම. ඒ ඉල්ලා අස්වීම සිදු වුණාම ජනාධිපති ධූරයේ හිස් වෙනවා. ඒ හිස් වෙච්ච අවස්ථාවේදී නිතටින්ම ඒකේ කවුරුත් පත් කරන්න ඕනේ නිතටින්ම අගමැතිතුමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්න සිද්ධ වෙනවා. අගමැතිතුමාට අපහසුතාවයක් ඇති වෙලා තිබෙනවා නම් ඒ වෙලාවට පමණක් කතානායකතුමාට ඒ අවස්ථාව ලැබෙනවා. දැන් මෙතෙන්දී වෙලා තියෙන තත්වය අගමැතිතුමා ඒ ඉල්ලා අස්වීම හේතු කොටගෙන ඔහු ජනාධිපති ධූරය සඳහා තාවකාලිකව වෙනත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා කටයුතු කරවීමට අවස්ථාව දීලා මේ තාවකාලික ජනාධිපතිවරයා හැටියට කටයුතු කරනවා. ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.
අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව හෙළි කළේය. ලබන මාසයේ ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා අතිරේක මුදල් යෙදවීමට අපේක්ෂා කෙරේ. ආහාර සුරක්ෂිතතා වැඩසටහන වේගවත් කර අදාළ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම අරමුණයි. විශේෂයෙන් ඉන්ධන හා පොහොර ක්‍රමවත්ව කඩිනමම සැපීම කෙරෙහි එම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය. තම ව්‍යාපාර බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයින්ට සකස් කර දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි. ඩීසල් මෙට්‍රික් ටොන් 1,20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,50,000ක් රැගත් නැව් දෙකක් අද දිවයිනට ළඟාවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. ඩීසල් නෞකාවට කළ යුතු ගෙවීම් මෙරටට පැමිණි පසු සිදු කිරීමට නියමිතයි. පෙට්‍රල් නෞකාවට අදාළ සම්පූර්ණ ගෙවීම් මේ වන විට සිදු කර තිබේ. ඉන්ධන පාරිභෝගිකින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් රාජ්‍ය හඳුන්වා දෙයි. රට තුළ ඉන්ධන බෙදා හැරීම වඩාත් ප්‍රශස්ත අන්දමින් සිදු කිරීම එහි අරමුණයි. එමගින් රට තුළ ඉන්ධන බෙදා හැරීම වඩාත් විධිමත්ව හා සාධාරණව සිදු කිරීමට හැකිවනු ඇතැයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසිය. ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලුවලට මේ වන විට විසඳුම් සපයා තිබේ. 2019 හා සැසඳීමේදී මේ වන විට රට තුළ ඉන්ධන ඉල්ලුම 25%කින් ඉහළ ගොස් තිබේ. ඩොලරය අගය ඉහළ යාම හා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම මෙරට ඉන්ධන මිල ඉහළ යාමට හේතු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. තවත් අපි එක ඩීසල් නෞකාවකට සහ බොරතෙල් නෞකා දෙකකටත් දැවිතෙල් නෞකාවකට ඇනවුම් කරලා තිබෙනවා. අපිට තාමත් නිශ්චිත වශයෙන් ඔවුන්ගේ පැමිණීමේ කාලය ලබා දීලා නැහැ. එම නෞකා පැමිණීමෙන් පසුව තමයි එහි ගෙවීම් කටයුතු අපි සිදු කළ යුත්තේ. විශේෂයෙන්ම පහුගිය කාලේ අපි විවිධ උත්සාහයන් දැරුවා මේ බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමේදී ඉන්ධන පෙරෝම්හල් වලින් එක්තරා ආකාරයක මූල්‍යමය වශයෙන් යම් යම් සීමාවන් යටතේ විවිධ වාහන වර්ගීකරණය අනුව එම වාහන වලට ඉන්ධන ලබා දීමේ කටයුත්ත කරන්න. නමුත් ඒක ප්‍රායෝගිකව ඉතාමත්ම අභියෝගාත්මක කටයුත්තක් බවට පත් වුණා. පසුගිය සිකුරාදා මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවේ පරීක්ෂා කිරීම මේ වන විට සිදු කරමින් පවතී. එම කටයුතු නිම වූ වහාම ඉන්ධන බෙදා හැරීම ආරම්භයි. ඉන්ධන ආනයනය සඳහා රාජ්‍ය මාසිකව වැය කරන මුදල ඇමරිකානු ඩොලර් කෝටි 60ක් පමණ වෙයි. එම මුදල අවම කර ගැනීමට ජනතාවගේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට සිදුවන බව පැවසූ කාංචන විජේසේකර අමාත්‍යවරයා එහෙත් කර්මාන්ත ශාලා ඇතුළු ඉන්ධන අත්‍යවශ්‍ය ආයතන වලට හා පොදු ප්‍රවාහනයට අඛණ්ඩව ඉන්ධන සපයන බව සඳහන් කළේය. අපි දකිනවා සමහරලාට දින 4ක් 5ක් පොලිමේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ නිසාම තමයි අපි යෝජනා කරේ ටික කාලයකට අපිට අඩුම තරමේ තව ඉදිරි මාස 6 සඳහා අපිට මූල්‍ය තත්ත්වය නිවැරදි වෙන තුරු මූල්‍ය තත්ත්වයේ කළමනාවරණය තුරු අපිට ඩොලර් මිලියන 600ක් වැය කරන්න බෑ ඉන්ධන සඳහා හැම මාසෙකම. මහ බැංකුවේ අධිපතිතුමත් සඳහන් කරා අපිට උපරිම වශයෙන් අපිට වැය කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඩොලර් මිලියන 150ක 200ක ප්‍රමාණයක් පමණයි. එනිසා අපේ පරිභෝජනය අපි අවම කරගත යුතුයි. ඒ අනුව පොදු ප්‍රවාහනයට සහ අනෙකුත් විශේෂ අත්‍යවශ්‍ය සේවා විශේෂයෙන්ම ආහාර ප්‍රවාහනය කරන අනෙකුත් ප්‍රවාහනය කරන අපි වෙනම වැඩපිළිවෙලක් සකස් කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම කෘෂි කාර්මික දීවර වැවිලි කර්මාන්ත අනෙකුත් කර්මාන්ත වලට ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ආවේනික වෙච්ච වෙනම පිරෝම්හල් යෝජනා කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඉදිරියේ ඒක අපි ඉදිරියේදී දැනුවත් කරනවා ඒක කොහොමද සිදු වෙන්නේ කියලා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඇමරිකාව ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ ආධාරයක් පිරිනමයි. එහි වටිනාකම ඩොලර් ලක්ෂ 10කට ආසන්නය. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව හා ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන Heart to Heart ජාත්‍යන්තර ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් එම ආයතනයේ පළමු ඖෂධ තොගය පසුගිය බදාදා මෙරටට එවනු ලැබිය. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සිදු කරන ලිඛිත මහජන අදහස් විමසීම හෙටින් අවසන් වෙයි. එම යෝජිත ගාස්තු සංශෝධනයට අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ වෙබ් අඩවියේ පළ වෙයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ජනතාව ඇතුළු සියලු පාර්ශ්වවලින් ඉල්ලයි. ලිඛිත අදහස් තැපැල් හෝ විද්‍යුත් තැපැල් හා ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකිය. ලංකා විදුලි බල මණ්ඩලයේ මේ වසර සඳහා 82ක
ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබේ. කෙසේ වෙතත් බහුතර ග්‍රහස්ත විදුලි පාරිභෝගිකයන් සඳහා සහනයක් වශයෙන් අදාළ ගාස්තු ඉහළ නැන්වීම 57%කට නොවැඩි විය යුතු යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරයයි. මෙරට පොප් සංගීතයේ ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම සඳහා ක්ලාරන්ස් විජේවර්ධන කලාකරුවන්ගේ සිදු මෙහෙය ඉමහත් බව ප්‍රවීණ සංගීතඥ අධික ගුරුගේ මහතා පවසයි. 1960 දශකයේ සිට කැසට් හා සංයුක්ත තැටියුග්ගේ දක්වා ඔහු ඉටු කළ මෙහෙවර සුවිශේෂී වෙයි. ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවයේ සැටර්ඩේ ස්ටාර් වැඩසටහනට එක් වෙමින් ගුරුගේ මහතා මේ කරුණ සඳහන් කළේය. මෙරට කණ්ඩායම් සංගීතයට නව මුහුණුවරක් දුන් සංගීතඥයෙකු ලෙස ක්ලාරන්ස් විජේවර්ධන මහතා ඉතිහාසයට එක්ව සිටී. ඒ මහතාගේ 79 වන ජන්ම සංවත්සරය ලබන 3 වෙනිදාට යෙදී තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. හෙට සිට ලබන බදාදා දක්වා පාසල් නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පාසල් යලි විවෘත කෙරෙන්නේ ලබන බ්‍රහස්පතින්දායි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි කටුවැව මංසන්ධියට පොදු පහසුකම් සහිත සනීප ආරක්ෂක පහසුකම් සැපීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. බලව වම්මියුර මහවැලි සංවර්ධන කලාපයේ ගොවි ජනපදවලට පිවිසෙන ප්‍රධාන මංසන්ධිය මෙයයි. නිරතුරු බස් මගින් වැදී සිටිනෙහි ත්‍රිරෝද රථ සේවා මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි. මෙම මංසන්ධියට ජලය, විදුලිය ඇතුළු පොදු පහසුකම් සපයන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. හම්බන්තොට නගරාධිපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත් යුරෝපය පුරා මේ වන විට ලැබුගිනි පැතිර යමින් පවතී. පෘතුගාලය, ස්පාඤ්ඤය හා නිර්තදිග ප්‍රංශයේ පැතිර යන ලැබුගිනි මැඩලීමට ගෙන නිවන බටෙන් දහස් ගණනක් යොදවා තිබේ. යුරෝපාකරය පුරා පැතිරෙන උණුසුම් කාලගුණයේද තවමත් පහව ගොස් නැත. පෘතුගාලයේ උතුරුදිග ප්‍රදේශයේ ලැබුගිනි මැඩලීමට ජලය දීම සඳහා යොදවන තිබූ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියම අමාරණයට පත්විය. ලැබුගිනි පැතිර යාම හේතුවෙන් ප්‍රංශයේ 12000ක් පමණ, ස්පාඤ්ඤයේ 2300ක් පමණද ආරක්ෂා සහිත ස්ථාන කරා යොමු කර තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පලාමුර වාරිමාර්ග කොට්ටාශය ඉදිකරන ඇල්ලවැවේ ඉදිකිරීම මේ වන විට නිම වෙමින් පවතී. කොළොන්න කඳුකරෙන් ගලා එන කිතලබොකෝය ආශ්‍රිතව වීරාරගල ප්‍රදේශයේ ඉදිකරන මෙම නව ජලාශය මුහුදු මට්ටමේ සිට මීටර් 157ක් දක්වා ඉහළින් පිහිටා තිබේ. ජලාශයට යටවන බිම් ප්‍රමාණය හෙක්ටාර් 28කි. වැව් බැම්මේ දිග මීටර් 200කි. උස මීටර් 24කි. එහි ජල ධාරිතාව ඝන මීටර් දශලක්ෂයකි. කොඹුරු හෙක්ටාර් 800කට හා ගොඩ ඉඩම් හෙක්ටාර් 650කට එමගින් ජල පහසුකම් සැපේ. පනාමොර ප්‍රදේශයේ පවුල් 15000කට පමණ පානීය ජල පහසුකම් සැපීම එහි අරමුණයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මූලිකව ඉදිකරන ඇල්ල වැව සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 153කි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම කඩලු දෙකක් දැවී ලකුණු 24ක් රැස් කරගෙන සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිම සඳහා සිළු දෙනා දැවී ලකුණු 222යි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. දකුණු පළාතේ කුඩා තේවතු හිමියන්ට අමුතේ දළු කිලෝවක් සඳහා ඉහළ මිලක් ලැබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි. පළාතේ කුඩා තේවතු හිමියෝ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් සිටිති. මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හල් 80ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 94ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් තේ කම්හලක් පවතී. ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන්නේ ඇතැම් කම්හල් Taman අනුමත කරන මිලටත් වඩා වැඩි මිලක් කුඩා තේවතු හිමියන්ට ගෙවා ඇති බවයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust කරා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගාලදිස්පික්කේ පළතුරු අස්වැන්නක් මෙවර ඉහළ මට්ටමක පවතින බව වගකරුවෝ පවසති. පසුගිය වසරට සාපේක්ෂව මෙවර රඹුටන්, දූර්යන්, මැන්ගු සහ අන්නාසි අස්වැන්න ඉහළ ගොස් තිබේ. ඒ සඳහා වැඩි ඉල්ලුමක්ද පවතී. දූර්යන් ගෙඩියක මිල රුපියල් 817 මිලක පවතී. අන්නස් ගෙඩියක මිල රුපියල් 150 204 මිලක පවතින බව ගැනුම්කරුවෝ පෙන්වා දෙති. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ වයම් පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව හා නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල වරින් වර හමන පැයට කිලෝමීටර් 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව කියයි. ප්‍රවෘත්ති කිරීමට යල සිරස්තල නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම ලබන බදාදා. ඒ සඳහා වන ඡන්ද විමසීමේදී තම සහාය දෙන අපේක්ෂකයා පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තීරණය අද. ජනතාවගේ ජීවන බර අවම කිරීමට රජයෙන් කඩිනම් සහන වැඩපිළිවෙලක්. ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් අද දිවයිනට. ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් හදිසි ඖෂධ ආධාරයක්. විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම හෙටින් අවසන්. යුරෝපීය රටවල් රැසක ලැබුගිනි. ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමප්තයි.